අයිබෝන් ඔබට අදත් අපි හෙළසුව විශේෂාංග තුළින් රෝග පිළිබඳව කතා කරනවා. අපි මේ ජීවත් වෙන කෙටි කාලය තුලදී අපට කොපමණ නම් රෝග වැළඳෙනවාද? අපේ වැරදි ආහාර පුරුදු ආහාර රටාවන්, ඒ වගේම අපේ වැරදි චර්යා රටාවන් මේ සියල්ල බලපානවා මේ රෝග හට ගන්නට. ඒ වගේම තමයි මානසික සුවපත් භාවය බිඳ වැටීමත් අපේ ශාරීරික රෝග හැට ගැනීමේ තත්ත්වයට හේතුවක් වෙනවා. ඒ නිසා අපි නිරන්තරයෙන්ම කතා කරනවා රෝග පිළිබඳව. අපිට අවශ්‍ය වෙනවා යම්කිසි රෝගයක් හඳුනාගත්තාට පස්සේ මේ රෝගය හැදුනේ කොහොමද කියලා හේතුව සොයාගෙන යන්නට. එහෙමත් නැත්නම් මේ රෝගයේ ඉතිහාසය සොයාගෙන යන්නට. එවිට තමයි අපිට නිසිම ප්‍රතිකාරය තීරණය කරන්නට පුළුවන්. ඒ නිසි ප්‍රතිකාරය හරහා අපිට පුළුවන් රෝගයක් සුව කරගන්නට, එහෙම නැත්නම් පාලනය කරගන්නට. ඒ වගේ අද අපි කතා කරන්න හිතුවා චර්ම රෝග පිළිබඳව. සම මොතු පිට ඇතිවෙන්නට පුළුවන් ආසාදන තත්ත්වයක්. ඒ වගේම ඕනෑම ආකාරයේ ස්වභාවික තත්ත්වෙන් ඔබට යන යම් කිසි ආසාදන මට්ටමක්, එහෙම නැත්නම් විකෘතිතාවයක් වෙන්නට පුළුවන්. ඉතින් අපි හෙළසුව මැදිරියට කැඳවා ගත්තා මහරගම සබාදහමේ ඖෂධ පියසේත්, ඒ වගේම හෝමාගම සෙත් ආයුර්වේද රෝහලේ ආයුර්වේද වෛද්‍ය වීරක් කොඩිගේ චතුරංග අල්විස් වෙද මහත්මයා, මිහින්තලේ පොඩි වෙද මහත්මයා කියලා තමයි ඔහු හඳුන්වන්නේ. අයිබෝන් ඔබට. ඔව්. වෛද්‍යතුමනි, අපි නිරන්තරයෙන්ම රෝග පිළිබඳව සාකච්ඡා කරනවා හෙළසුව විශේෂාංගය හරහා. විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් ඒ වගේම හෙළ වෙදකමත් අපි ප්‍රධාන කොටගෙන සාකච්ඡාවන් පවත්වනවා. ඉතින් අද අපි චර්ම රෝග පිළිබඳව කතා කරන්නට හිතුවා. අපි මුලින්ම කතා කරමු චර්මය කියන්නේ සම මතු පිට ඇතිවන්නා වූ මේ රෝගී තත්ත්වයක් බවට පත්වන්නේ මේ ස්වභාවික තත්ත්වයේ කුමන ආකාරයේ වෙනස්කමක් නිසාද? අපේ ආයුර්වේද සඳහන් කරනවා රුජා කරත්තා රෝගා. නේ රුජාව හේවත් වේදනාව ඇති කරන යමකින්ද ඒ රෝගයක් කියලා. එතෙන්දි ගත්තට පස්සේ හැමේ ඇතිවෙන්නා වූ තත්ත්වය අපිට සමයතන කසන් තත්ත්වයක්. නැත්නම් පළුව දැමීමක්. එහෙම නැත්නම් ඒකේ වේදනාකාරී තත්ත්වයක්. මේ තත්ත්වය අපිට කයට දැනෙනවා. අපි ඒකට කයට වේදනාවක් වශයෙන් දැනෙනවා. ඒ වගේම තමයි ඊට අමතරව සමහර පැල්ලම් වෙනවා. ලප එනවා. හැබැයි මේක ඇඟට වේදනාවක් දැනෙන්නේ නැහැ. හැබැයි ඒක ලපේ තිබ්බට පස්සේ පිටට කැතයි. මේක මනසට බලපානවා. කයට හෝ මනසට බලපාන්නා වූ සමය තියෙනා වූ ඕනෑම තත්ත්වයක් අපි කියනවා සමය රෝගයක් කියලා. කියන්නේ රෝගයක් බවට පත් වෙනවා. කායික හෝ මානසිකව වේදනාවක් ඇති කරනව සමය තියෙනව තත්ත්වයක්. චර්ම රෝගයක්. චර්ම රෝගයක් බවට පත් වෙනවා. දැන් මේ විදිහට ස්වභාවික තත්ත්වෙන් වෙනස් වෙන්න බලපාන්නා වූ ප්‍රධාන හේතු ටික කොහොමද ආයුර්වේදයේ කියවෙන්නේ? සම ආශ්‍රය කරන ප්‍රධානම අපේ මස් සහ ලේ සහ තෙල්. මෙන්න මේ තුන නිසියාකාරයෙන් යහපැවැත්මක් නොතුවීම අපි කියනවා චර්ම රෝගයක් ඇති වෙන බලපානකට. මේ මස් වලටයි තෙල් වලටයි සමටයි ප්‍රධානම හේතු වෙන්නේ ඇඟේ පිත සහ සෙම. මේ ආකාරයෙන් පිත හෝ නැත්තම් සෙම හෝ කෝප වීම නිසා සමට ඇති වෙනව තත්ත්වය තමයි අපි මේ සමය රෝගයකට බලපාන්නේ. හැබැයි මෙතෙන් තවත් තත්ත්වයක් බලපානවා එක්ක අපේ අක්මාවෙන්. අක්මාවේ නිසියාකාරයට නැතිවීම. හෘදේ වස්තුවේ නිසියාකාරයට නැතිවීම. සහ වම්කොඩුවේ නිසියාකාරයට නැතිවීම. මේ නිසා අපේ බහිශ්‍රාය පද්ධතියෙන් පිට වෙන්න ඕන අවශ්‍ය දේවල්ට පිට වෙන්නේ නැහැ. ලේත් එක්කම නැවත ගමන් කරනවා. ඒත් එක්කම අක්මාවෙන් අපේ ලේ ටික නිසි ආකාරයෙන් සුද්ධ වෙන්නේ නැහැ. හෘදේ වස්තුවෙන් සමට යන්නා වූ ලේ ටික නිසි ආකාරයෙන් ගමන් කරන්නේ නැහැ. මෙන්න මේ හේතු කාරණා තුන නිසා අපි කියනවා සමයේ ආසන්නතාවය තියෙනවා. හැබැයි ඒකට ප්‍රධාන බලපාන්නේ ඇඟේ පිත සහ සෙම. හරි. දැන් පිත සහ සෙම කියන එකේ මේ අසමබරතාවය, මේ අසමතුලිතාවය ඇති වෙන්නට හේතුවත් අපි පැහැදිලි කරගත්තොත්. සෑමකට බලපාන්නේ මිනිසුන්ගේ වැරදි ආහාර පාන රටාවන් සහ විහරණ. එතෙන්දී ප්‍රධාන වශයෙන් ගත්තොත් එම අපි උෂ්ණ අධික දේවල් භාවිත කරනවා. විස සහිත දේවල් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් ඇඟට අධික සෙම කෝපෙන් දේවල් පාවිච්චි කරනවා. සීතල ආහාර පාන ගන්න ඕන. ඒත් එක්කම රාත්‍රී නිදි පාන ඕන. දහවල් නිදා ගන්න ඕන. වතුර හරියට පානය කරන්නේ නැත්තම් අපි වාර්ෂා කාලයේදී සීතල ආහාර පාන ගන්න ඕන. නැත්නම් අපි වාතමානය ගොඩක්කට කූල්
බීම් වර්ග සිසිල් බීම් වර්ග ඒවා පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ තත්ත්ව නිසා ප්‍රධාන වශයෙන්ම සමය ආසන්නත්වය තියෙනවා. දැන් මේ අපි කතා කරොත් මොන වගේ ආහාර පානද අපි ලබා ගත යුත්තේ? මොකද අපි දන්නවා මේ අපේ රටට ආවේනික වුණ යම් යම් ආහාර ටිකක් තිබෙනවා. අපි දේශීය ආහාර ගැන බහුලව කතා කරනවා දැන්. ටිකක් දේශීය ආහාර පිළිබඳව කතා නොකරපු කාලෙකුත් තිබුණා. හැබැයි දැන් අපි මේ පිළිබඳව කතා කරනවා. මොකද සමහර දේවල් අපිට තේරුම් යනවා මේ අපේ ආහාර රටාව නිසායි අපිට මේ රෝග වැළඳෙන්නේ කියන එක. ඒක ජනතාව දැනුවත් වීම ආරම්භ වෙලා තිබෙන්නේ මෑත කාලයේදී. අපි කතා කරොත් මොනවද අපිට තිබෙන ස්වභාවික දේවල් ස්වභාවික ආහාර අපේ මේ ආහාර රටාව නිවැරදි කරගන්න? පළවෙනි දේ තමයි රටේ පවතින සියලුම ආහාර වර්ග අපිට හොඳයි අපේ රටේ අපිට තියෙන ආවේනික ආහාර වර්ග. ඒ අතරින් ගත්ත අපිට විශේෂයෙන් කොළ වර්ග. පලා වර්ග භාවිතය ප්‍රධාන වශයෙන් හොඳයි. කැඳ වර්ග, පැලවලි කැඳ ඒ ගොඩක් හොඳයි. ඊට පස්සේ නැවුම් පළතුරු. අපේ ගමේ තියෙනව පේර, අපේ ගමේ තියෙනව ලෝවි, ඒ වගේ දේවල් ඩොමිනන්ට් එකක් උෂ්ණයි. හැබැයි ඒ වගේ අපේ තියෙනව සාම්ප්‍රදායික ආහාර පාන තියෙනවා. හිඹුටු, මාදන්, වෙරළු, නෙල්ලි මෙන්න මේ වගේ දේවල් මේවා විශේෂයෙන් ගොඩක් හොඳයි. ඊට පස්සේ ගමේ තියෙන කෑම, කෙහෙල් මුව, අපේ තියෙන මේ කොහිල ටික, ගමේ තියෙන මේ පලා ටික, ගමේ වට්ටක්ක ටික, ඊට පස්සේ කැකි පිපිඤ්ඤා ටික, වැටකුළු පතෝල් ටික මේ වගේ අපේ සාම්ප්‍රදායික ආහාර තියෙන. මේ ආහාර පාන ගොඩාක් වැදගත් වෙනවා. ඇඟේ තියෙනා වූ මේ දෝෂ තත්ත්ව යාමනය කරන්න. වෛද්‍යතුමනි දැන් විශේෂයෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හරහාත් දේශීය වෛද්‍ය ක්‍රමයෙන් කතා කරන කාරණාවක් තමයි අපි මේ කියන්නව ඔබ මේ කතා කරන අපි මේ ආහාර ගැන කතාම් දේශීය ආහාර විවිධ කාලවල් වලට ඛණ්ඩනය වෙනවා කියලා. කියන්නේ දේශගුණික තත්වයන් මත ඊට පස්සේ පාරිසරික තත්වයන් මත කොහොමද මේ මිනිසුන්ට මේ ආහාර ශරීරයට බලපාන්නේ? මේකේ සත්‍යතාවයක් තිබුණාද නැත්නම් මේක සමාජ මතයක්ද? අපි ඕක මෙහෙම කතා කරමු. මම මෙහෙම ප්‍රශ්න ගන්නවා. මිනිස්සෙක්ගේ අපි උපදිනකොට කුඩා කාලේදී මිනිස්සෙක් ඇඟ සෙමට බරයි. තරුණ කාලේදී අපි පිටට බරයි. වයස කාලේදී වාතයට බරයි. ඒ වගේ අපි දවසේ උදෑසන කාලේ ටිකක් සෙම ගතිය වැඩි. දහවල් කාලේ පිට වැඩි. හවස් කාලේ රාත්‍රී කාලේ වාතය වැඩි. එතකොට ඒ වගේම තමයි අපේ දේශගුණ තත්ත්වය. රටේ වර්ෂාව අධික ප්‍රතිවල සීතල වැඩි. ඊට උෂ්ණ අධික ප්‍රතිවල පිත වැඩි. උෂ්ණ නැති වර්ෂා නැති දෙක මත අතරමැද පාතල පිතත් තින සෙමත් තින මේ වාතෙත් යම් පමණක් බව පාතනවා. එතකොට මේ තත්ත්වවලදී ඇති වෙනා වූ මේ ශාක ටික සෝබාදහම අපේ මිනිසුන්ට රෝගයක් දෙනකොට ඒකට ප්‍රතිකාරම ඒත් එක්කම දෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි අනුරාධපුර පොළොන්නරුව පුත්තල වගේ පැති. ඒ පැතිවල මිනිස්සුන්ට උෂ්ණ අධික දේවල් වැඩි. විශේෂයෙන් හැදෙන දෙයක් තියෙනවා. ඒ පැත්තේ තමයි වග්ගඩුවක වැඩි. පොල් පලා විශාලම හැදෙනවා. ඊට පස්සේ මේ උෂ්ණ අධික නිසා බෙලි, නෙල්ලි වැඩියෙන් හැදෙන ඒ පැත්තේ. කොහොඹ ඒ පැත්තේ හැදෙන්නේ. ඒත් එක්කම අපි ගත්තොත් එහෙම මේ කොළඹ පැත්ත ගත්තොත් එහෙම අපි කොළඹ මේ ගාල්ල හත්තපුය වගේ පැති ගත්තොත් එහෙම ඒ පැත්තට සාමාන්‍යයෙන් වර්ෂාවක් තියෙනවා. සාමාන්‍ය සෞම්‍ය දේශගුණයක් තියෙනවා. මධ්‍යස්ථ සෞම්‍ය මේ ජාතක අපේ නිවත හැදෙන්නේ. ඊට පස්සේ නුවරඑළිය වගේ සීතල පැත්ත ගත්තොත් ඒ පැත්තට හැදෙන්නේ අධික ශක්තියක් අවශ්‍ය වෙන සීතල ආහාර පාන. මේ වගේ අපේ රටේ අපේ ස්වභාවිකව අපේ රටේ ඒ පැතිවල හැදෙන ආහාර පාන ඒ පැතිවල මිනිසුන්ට යහපත්. අපි කරන ප්‍රධාන වැරද්දක් තියෙනවා. අපි කොළඹ ඉඳගෙන කරන නුවරඑළිය එළවලු ටික. අපි අනුරාධපුරේ ඉඳන් කරනවා නුවරඑළිය එළවලු ටික. අනුරාධපුරේ තියෙනව මේ හැදෙන ටික අපි නුවර කට්ටි කරනවා. අපි අනුරාධපුරේ හැදෙන කැකිය ටික නුවර මිනිස්සයා කෑට පස්සේ සෙම නගිනවා. අපි කෑගල්ලා හතම වගේ පැතිවල තියෙනව මැංගුස් ටික අනුරාධපුර මිනිස්සයා කෑට පස්සේ එයාට උෂ්ණ වැඩි වෙනවා. මේකෙදි අපි දැනගන්න ඕනේ මේ ආහාර පාන ටික හැදෙන කාලෙදී ඒ කාලෙදී ඒ ආහාරය ලැබුණොත් අවශ්‍ය ප්‍රමාණය තමන්ගේ ශරීර තත්ත්වය දැනගෙන දැන් අපි උදාහරණ වශයෙන් ගත්තොත් කෙනෙක්ගේ ඇඟ උෂ්ණාධික කෙනෙක් නම් ඒ උෂ්ණාධික වැඩිපුර කන්න හොඳ නැහැ. එයාගේ ඇඟ සීතලට බයක් කෙන සෙනසයිද ආහාර අනවශ්‍ය ගන්න හොඳ නැහැ. මෙන්න මේක තමන් සොයන් මේ පාලනය තියා ගන්න ඕන තමන්ට මේ
තියෙන තත්ත්වය බලක් ගන්න. තමන්ගේ කැමැත්ත පරිදි වැඩිපුර ඒ ආහාරය තමන් කැමති කියලා එක ගත්තොත් අර සමබර අසමතුලිතතාවය ඇති වෙනවා. ඒක ඇතුලේ නැවතත් රෝගයක් හට ගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා. දැන් අපි කතා කරොත් මේ ආහාර හින්දා අපිට අපි මේ සමේ රෝග ගැන කතා කරන්නේ, චර්ම රෝග ගැන කතා කරන්නේ ආසාදන තත්ත්වයන්. එහෙම නැත්නම් අපි අසාත්මිකතාවයන් කියනවා. මේක ඇලර්ජිස් කියලා පාවිච්චි කරන මේ වචනේ. මේ තත්ත්වය ඇති වෙන්නේ ශරීරයේ තියෙන මොන ගැටලුව නිසාද? අපි රුධිරය ගැන කතා කරොත් අපි ඒක වෙන්නේ මෙහෙමයි. අපේ ඇඟේ තියෙන ලේ තියෙනවනේ. ලේ මුළු ඇඟෙම දුවනවා. අපි යම් කිසි කෙනෙක්ගේ අභ්‍යන්තර පීනස් තත්ත්වයක් හරි සෙම් තත්ත්වයක් හරි තියෙන කෙනෙක් ඉන්නවා. අන්නේ කෙනාගේ ලේ වල සෙම තියෙනවා. දැන් මං කියන්නේ පෙනහළුද සෙම හරි හිසේ සෙම තියෙන කට්ටිය නෙමෙයි. ලේ වල සෙම තියෙන කෙනෙක්ගේ. ලේ වල සෙම තියෙන කෙනෙක් උෂ්ණාධික ආහාර ගන්නවා නම් සාමාන්‍ය ස්වභාවය තමයි අපි උෂ්ණාධික ආහාර ගත්තා පස්සේ උෂ්ණය සහිත ටික ලේවල් එකතු වෙලා පිට ලේවල් එකතු වෙලා ඒක ඇඟේ දුවලා අපි මේ බහිශ්‍රාවි පද්ධතියට එක යනවා. සෙම තියෙන එක්කයාගේ ලේවල සෙම තියෙන එක්කයාගේ අර පිට කොටස් ටික මේ ලේවලින් පිට වෙන්නේ නැහැ. පිට වෙන්නේ ගිහලා ටික ලේවල ගිහලා අපි හැමෝට ඇතුල් වෙනවා. හැමෝට ඇතුල්ලා සමය ආසාදන තත් ඇතිනවා. තමයි වෙන්නේ. හරි දැන් අපි කතා කරොත් මේ සමේ පොඩි ආසාදන ඇරෙන්න අපි ටිකක් අවදානමක් තිබෙන එහෙම නැත්නම් ටිකක් වැඩිපුර අපි කතා බහ කරන්න යුතු රෝග දෙකක් තමයි මේ සුදු කබර රෝගය සහ පොතු කබර රෝගය. අපි මේ පිළිබඳව ටිකක් කතා කරමු. අපි කුරුලෑ ගැනත් අපි කතා කරමු ඒත් එක්ක. මොකද කුරුලෑ වලින් පස්සේ අපි මේ පියවරෙන් පියවර ගියොත් අවදානම වැඩි වෙන කලාපයට අපි යමු. අපි මේ කාරණා තුනම කතා කරගෙන වයිතුමයි. සුදු කබර ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ අපි කිව්වොත් ප්‍රධාන වශයෙන් සුදු කබර ඇති වෙන්නේ මීයාගේ ශුක්‍රාණු තුල තියෙනවා විස. මීයාගේ ශුක්‍රාණු විසයි. එක්ක මීයා මේ අපි කියනවා මේ සංසර්ග කාලයේ වෙච්ච මීයෙක්ගේ ශුක්‍රාණු යම් කිසි ආකාරයකින් එක්ක ඒ වගේ මීයෙක් අපිව කෑවෝ. එහෙම නැත්නම් ඒ මීයාගේ වසුරු හරි ශුක්‍රාණු අපි කන ආහාර වැටලා තිබ්බොත්. එහෙම නැත්නම් අපේ තුවාලක ඒ මීයාගේ ශුක්‍රාණුට ගෑවුනොත්. මෙන්න මේ ආකාර තත්ත්වයෙන් ඔන්න ඇතුළට පස්සේ ඒක ආසාදනලා ඒ විස කොටස් ටික ශරීරයෙන් හැඳිලා සුදු කබර වැටෙනවා. එහෙම නැත්නම් අපි තුමු ඔන්න ඒ සංසර්ග කාලයේ වෙච්ච මීයෙක්ව අපි පූසෙක් කනවා. ඒ පූස අපිව කනවා. ඔන්න අපිට වැටෙන්න පුළුවන්. මෙන්න ඒ ආකාරයෙන් කොහොමයි කමන්නේ මේ මීයාගේ විස කොටස් ටික එන්න. නැත්නම් අපි යම්කිසි රසායනික ಜಾති ගන්නවා. ඒ රසායනික ಜಾතිවල මීයාගේ ශුක්‍රාණු වල තියෙනා වූ රසායනික ඛණ්ඩයම මේ විසෙත් තිබුණොත් අපිට සුදු කබර හැදෙන්න පුළුවන්. එහෙම තියෙනවා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි රසායනික ශරීරයේ අපි ගන්නා ආහාර පාන නිසා අර ගේනවා විස කොටස් ටික අපි හිතමු මේ රසායනික හැදුණා කියලා. එහෙම තත්ත්වයක දෙන්න පුළුවන්. මොකද සමහර කට්ටිය ඉන්නවා මේ මීයෝ හරි එහෙම කිසිම තත්ත්වයක් නැහැ. හැබැයි විදේශ රටවල සේවය කරන කට ගොඩක් කට්ටිය ඉන්නවා. එයාලා මේ භාවිතා කරන ඔය මේ ක්ලීනින් වලදී කෙමිකල්ස් පාවිච්චි කරනවා. මේ කෙමිකල්ස් නිසා හටගත්තා වූ තත්ත්වයන් තියෙනවා. එතකදී අපිට අනුගමනය මේ නිගමනය කරන්න පුළුවන් මේ තත්ත්වය ඇති වෙන්නේ අර මේ රසායනික කොටසම මේ රසායනික සම ඇතිලා මීයාගේ විස තියෙන කොටසම ඒක ඇතෙන්න පුළුවන්. මෙන්න මේ තත්ත්වයක් ඇතෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි ප්‍රධාන හේතුව වෙන්නේ. එතකොට අපි කරන්නේ මේකෙදි මේ සුදු කබර තත්ත්වයේදී ඒ විස ටික ඇඟෙන් අයින් කරනවා. ඇඟේ විස ඉවත් කිරීමෙන් අර සම්පූර්ණ මේ සුදු කබර තත්ත්වය ඉවත් වෙනවා. හරි. ඒ විස ඉවත් කරන ක්‍රමවේදය අපි ටිකක් දැන් අපි මීයක් කාලා ආපු අලුත නම් අපි යට දෙනවා දියුල් කොලකැඳ. ඊට පස්සේ එයාගේ ලේවල තව විස තියෙනවා නම් ඒ විස ටික ඉවත් වෙන්න අපි රක්ත ශෝධන ප්‍රතිකාර කරනවා. ඊට අමතරව සමේ ලපේ තියෙන සුදු පාට මේ ලපට කිවත් වෙන්න අපි බාහිර ආලේපනාවක දෙනවා. ඊටසේ ලේ තපන මේ අපි කියනවා මේ ඇඟ තලපන වෙන කියලා පෝෂණය දෙනවා. ඒ පෝෂණය කරන ප්‍රතිකාර කරනවා. එතකොට ලපට ටික අඩුලා යනවා. හරි. හැබැයි ඒක ඇඟේ විස තියෙන තාක්කල් මේ ලප කොටස් ටික තියෙනවා. තියෙනවා. අපි පොතු කබර රෝගය ගැන පොඩ්ඩක් කතා කරමු. පොතු කබර කියන්නේ දැන්ට තියෙන හොඳ කරන්න බෑම් කියලා කියන ප්‍රධාන ලෙඩක්. පොතු කබර ඇති වෙන්නේ අපි කලින් කිව්වා වගේ විශේෂයෙන් උෂ්ණාධික්කම. උෂ්ණාධික්කම සෙමත් එක්ක මිශ්‍ර වෙලා ලෙවල් එකට ගිහිල්ලා ඒක හැමට එනවා. හැමට ඇවිල්ලා හැමේ අර මේ උඩම තියෙන ස්තරේ සම මේ ආසන්නතන මෑනවා. මේ උඩහම මෑනවා. මෑවිලා පොතුපු ගිහිලා යනවා. එතෙන්දී අපි දැනගන්න ඕනේ මෙතෙන්දී අන්තිම අවස්ථාව තමයි වාතය කෝප වීම. එතෙන් සිට අපි වාතය කෝපයට ප්‍රතිකාර කරලා එතනින් පිටට ආවේ පිටෙන් සෙමට ආගෙන අපි කමක් රෝගේ ඇති වුණ ආකාරයේ ආපස්සට ආගෙන
ප්‍රතිකාර කරලා සුව කරනවා. ඒ කියන්නේ අර මුලින්ම ඇති වුණ හේතුවට අපි ටික ආපස්සට treat කරගෙන යනවා. හරි. අපි මේ ඒත් එක්කම කතා කරමු මේ හැමේ ඇති වෙන අනිකුත් තත්ත්වයන් අපි කුරුලෑවලට ගියොත් බොහෝ විට මේක රූපලාවන්‍ය පැත්තෙන් ගැටලුවක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක මානසික ගැටලුවක් බවට නැවත පත් වෙනවා. අපි මේ පිළිබඳවත් කතා කරමු. ඇයි එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ? කුරුලෑවක් කියන්නේ සාමාන්‍යයෙන් අපේ හැමේ ඇති වෙන පුංචි විවිලක් ඒක අපුඩි ආසන්න තත්ත්වයක්. එතනට බලපාන්නේ ප්‍රධාන වශයෙන්ම පිට. ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන උෂ්ණය. අපි දැන් සාමාන්‍යයෙන් ගත්තත් අවුරුදු 12 සිට අවුරුදු 18 20 25 30 වගේ කාලවල කුරුල ඇති වෙනවා. ඒකට හේතු වෙන්නේ පිට මේ සෙම පිටෙන් පැසවෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අවුරුදු 12ක් 16ක වගේ කාලේ තමයි සාමාන්‍යයෙන් ළමයෙක් අපි ළමාවදී කියන්නේ 12 වගේ කොට. ඒ කාලේ අපි මේ හැමෝගෙම බලපාන්නේ සෙම. මේ සෙම කොටස් ටික එතෙන්දී ඒ වැඩි විට පත් වෙන කාලෙදී සෙම සහිත අවස්ථාව පිටමට පරිවර්තන වෙනකොට ආව සෙම කොටස් ටික පිටින් පැසවෙනවා. පැසලා ඒක ඉවත් කරන ක්‍රමය තමයි කුරුල වශයෙන් ඉවත් වෙන්නේ. එතකොට මේ පැසලා ඉවත් වෙන ටිකන්නේ ඒ ටිකට සාමාන්‍ය විස බීජ ආහාරයෙන් හැකියාව තියෙනවා. ඒ අපේ හැමෙන් යන්න පුළුවන්. ඒ සමහර කට්ටියගේ මුත්‍රා සහ මේ බයිෂවතින් පිටත් වෙනවා. එහෙනම් පිට නොවි. හැමත එන කට්ටියගේ ඒ ටික සමය ඇඳෙනවා. ඇඳුනට පස්සේ අපි බාහිර ප්‍රශ්න දූවිලි ඒ මේ විසාංශයවත් එක්ක හැමත ආසාදෙන්න හැමේ මුචි විල කරනවා. ඒක පැසලා පිට පොළ අයින්නවා. මේකට අපි කියනවා කුරුලයක් කියලා. ගොඩක් කට්ටිය කරන කුරුලය දැක්කම කුරුලය කඩනවා. කුරුලය කැඩුවොත් එතන වල වගේ ඇතිලා ඒක දිගටම පවතිනවා. හැබැයි ඒකත් ඉවත් කරන්න පුළුවන්. බොහෝ විට කුරුලය කඩන්න නැතුව ඒක ස්වභාවිකවම පැසවලා ඉවත් වෙන මට්ටම තියන්න ඕනේ. එහෙම නැත්නම් දිගින් දිගටම කුරුලය එනවනම් ඒකට ප්‍රතිකාර ගන්න ඕනේ. ඔව් දැන් ඔන්න ඔතනදී වෛද්‍යතුමනි පොඩ්ඩක් කතා කරමු. දැන් කුරුලෑවක් කියන එක හරි නැත්නම් සමේ මතු පිටෙන් අපිට පේනවා කියන්නකො නිකන් මොකක් හරි අපි කියන එක පැච් එකක් වගේ මොනවා හරි එහෙම මේ ආසාදන උණ පැල්ලමක් මොකක් හරි තියනවා කියලා. දැන් මේකෙදි මේ කුරුලෑවක් ගත්තත් ශරීරයේ අභ්‍යන්තරයට යම්කිසි ප්‍රතිකාරයක් මගින් මේ පිරිසිදු කිරීම සිදු කිරීමත් ඒ වගේම පිටතින් යම්කිසි ආලේපනයකින් විස බීජනාශකයක් හෝ යොදාගෙන මේ කාර්යද අපි කියන මේ දෙක කොහොමද සමානව සිදු කරන්නට ඕනේ? ප්‍රධාන වශයෙන් අපි කියන සාමාන්‍ය ලේ අපිරිසුදු වෙච්ච අවස්ථාවක් නම් අපි යම්කිසි දෝෂයක් කෝපලා තියෙන අවස්ථාවක් නම් අපි අනිවාර්යෙන්ම එයාට අපි ශෝධන ක්‍රමයක් කරන්න ඕනේ. ශරීරයේ අභ්‍යන්තරයෙන් මේ විස පිටවීමේ අවශ්‍යතාවය කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි කරන්නේ බාහ්‍ය ප්‍රතිකාරය. දෙකම එකට පටන් ගන්න පුළුවන්. මුලින්ම ශෝධනය ක්‍රමයක් කරලා බාහ්‍ය ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි සමය තත්ත්වය නිසා කට්ටිය ඉක්මන් ප්‍රතිකාර බලාපොරොත්තු නිසා දෙකම එකට පටන් ගන්නවා. බාහ්‍ය සහ අභ්‍යන්තර ප්‍රතිකාරය. අපි අභ්‍යන්තර ශෝධනය ක්‍රමයක් කරන ගමන් බාහ්‍යට ප්‍රතිකාර කරලා අපි මේ ආලේපන වර්ග තියෙනවා. සේදුම් වර්ග තියෙනවා. පත්තු වර්ග තියෙනවා. මේවා පාවිච්චි කරලා කුරුලෑව සම්පූර්ණයෙන් අයින් කරනවා. අපි මේ වෛද්‍යතුමනි මේ සමගම කතා කරමු සමේ මේ ඇතිවෙන්නා වූ මේ රෝගවලට බලපාන තවත් වෙනත් ප්‍රශ්න තිබෙනවාද? අපි ගත්තොත් වක්ගොඩුවෙන් ලේ නිසි ආකාරයෙන් පෙවිලා මුත්‍රා පිට නොවීම. එතකොට සාමාන්‍යයෙන් මේ ඒ ටික පෙවෙන්නේ නැති නිසා ඒක ඇඟ ඇතුලේ නැවත දුරනවා. ඒක සමට බලපාන්න පුළුවන්. ඊට පස්සේ අක්මාව. අක්මාවෙන් අපි පිටත් වෙනවා අපි විෂ ටික හාන වෙලා මේ ඉවත් වෙන්නේ නැත්තම් ඒක අක්මාවේ දෝෂයක් වශයෙන් අපි හැමට එන්න පුළුවන්. ඊට අමතරව අපේ අභ්‍යන්තර අභ්‍යන්තරව අපිට හදාගන්න උණෝග තත්ත්ව. එහෙම නැත්නම් අපිට බාහිරින් අපේ ඇඟ ඇතුළේ විස බීජ. මේවා නිසා අපේ ලේ වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රතිදේහ හැදෙනවා. මෙන්න මේවා නිසා තියෙන තත්ත්ව නිසා ඒ පිටත් ඉවත් වෙන කොටස් ටික සමට එන්න පුළුවන්. ඊටත් අමතරව බොහෝ විට අභ්‍යන්තර පිළිකාවක තත්ත්ව. අභ්‍යන්තර පිළිකාර. ඔව් පිළිකාව ලේවල තියෙන පිළිකාවක තත්ත්ව. මේ වගේ තත්ත්වවලදී මැවෙන ලේ කොටස් ටික සමෙන් පිටෙන් බෑ. එතකොට එන ලපුව ගොඩාකට විශාල ලපුව එනවා. සමේ පිළිකා කියන තත්ත්වයේදී එතනත් එනවා. ඒ වගේ අවස්ථාවලදී ඒ වගේ තත්ත්ව එන්න පුළුවන්. වෛද්‍යතුමනි අපි කතා කරමු දැන් මේ ශරීරයේ අභ්‍යන්තරයේ තිබෙන මේ විස ගතිය. එහෙම නැත්නම් මේ අසමතුලිතතාවය සමතුලිත කිරීම සඳහා ආයුර්වේදයේ තිබෙන ඖෂධ වට්ටෝරුන් පිළිබඳව අපි සඳහන් කරමු. ප්‍රධාන වශයෙන් අපි විරේක කරනවානේ. අපි ඕනම යෝග තත්ත්වෙ විරේක කරනවා. විරේක කරලා අපි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් සමනය කරන ප්‍රධාන සාධක වෙනවා තිපලා. තිපලා වගේ දේ පාවිච්චි කරලා අපි මේ ඇඟේ දෝෂයන් සමනය කරන්න පුළුවන්. ඊට අමතරව අපි පාවිච්චි කරනවා පාන වර්ග. නෙල්ලියසකද පානය. ඊට පස්සේ පොල්පා තැම්පු වතුර,
තැඹිලි වතුර, බාලි තැඹු වතුර මෙන්න මේ වගේ පාන වර්ග ඉතින් කොළ කැඳ වර්ග. මෙන්න මේ වගේ දේවල් වලින් අපිට පුළුවන් අපිට මේ ස්වභාවික අපේ ජීවන රටාව නිවැරදි කරගෙන සමයක ඇතිවෙනීමෙන් වැළකීලා ඉන්න පුළුවන්. හරි මේ දැන් ශරීරයේ අභ්‍යන්තරයට ලබා ගන්න ප්‍රතිකාර ටිකනේ කියන්නේ අපි ශරීරයේ අභ්‍යන්තරයට ලබා ගන්න මේ ఔෂධ ටික අපි බාහිර ප්‍රතිකර්මයකට යනවා නම් මොන වගේ විස බීජනාශක එහෙම වශයෙන් හොඳයි කොහොම කොළයි වෙන එකටයි අපලා භාවිතා කරනවා. එහෙම නැත්නම් අපි කෝමාරිකා සහ කහ සංයෝගය. ඊට සුදු හඳුන් ආලේප කියනවා. ඊටත් අමතරව වෙන එකකට භාවිතා කරනවා. මෙන්න මේ වගේ දේවල් අපිට පුළුවන් බාහිර වශයෙන් පාවිච්චි කරලා සමය ආසන්නත ඉවත් කරගන්න. වදිතුමනි අපි දැන් කතා කරනවා මේ ආයුර්වේදයේ සහ වෙදකමේ තිබෙන ඖෂධ පිළිබඳ. මේ ඖෂධ ඒ අවශ්‍ය වෙලාවට මේ සෙම පිත වාතය කියන මේ තුන්දොස් කිපීම සමනය කිරීම ඇතුලේ අපිට ශරීරයේ පවත්නා විශාල ලෙඩ රාශියක් සුව කර ගැනීමේ හැකියාව තිබෙනවා සහ ලෙඩක් හැදෙන්න කලින් වුණත් අපි සමහර වෙලාවට මාස 6න් 6ට වෙන්න පුළුවන් අවුරුද්දෙන් අවුරුද්දට වෙන්න පුළුවන් ශරීරයට අවශ්‍ය කරන ඖෂධ රෝගයක් වැළඳෙන්න කලින් ලබා ගැනීමේ තිබෙන වැදගත්කම සහ විශේෂයෙන්ම අපි චර්ම රෝග ගැන කතා කරන නිසා මට අහන්න හිතුණා මේ ජලය පානය කිරීම පිළිබඳවත් අපි ටිකක් කතා කරමු. සමස්තයක් විදිහට මේ යම්කිසි රෝගයක් හැදීමට පෙර අවදානම අරගෙන ඒ රෝගය වැළැක්වීම සඳහා අපි කුමක්ද කළ යුත්තේ කියන එක අපි අර කලින් කතා කරන හේතුව සකස් නොකිරීම කියන තැනට આવොත් කුමක්ද කළ යුත්තේ? අපි මෙහෙම කිව්වොත් එම අපි ඇඟේ තියෙනා වූ දෝෂකමතය වර්ධනය වෙන්න සමට බලපාන දේවල් වර්ධනය වෙනවා නම් අපි ඒකට අවශ්‍ය වෙන පිත සහ සෙම කෝපෙන් දාලා නොකර ඉන්න ඕනේ. උෂ්ණ අධික දේවල් ගන්න ඕනේ නැහැ. අධික මේ මේස් සහිත ආහාර, විෂ රසායනික දේවල් දාපුවා අධික සීතල ආහාර මේවා වැළකී ඉන්න ඕනේ. හැබැයි අපි මේකදී අපි සාවලම ගන්න පුළුවන් දෙයක් තමයි අපේ බහිශ්‍රායි පද්ධතිය ක්‍රියාත්මක වෙන්න අපි ක්‍රමවේදය. මේකෙන් සාවලම දේ තමයි ඔය වතුර. සම ආශ්‍රයක සමය සිසිලස සහ සමලි මේ රඳී පවතින්න. සමය වීලි ගතිය නැති වෙන්න. කියන ප්‍රධාන දේ තමයි වතුර. ඇඟේ ජල මේ ප්‍රමාණය නිසියාකෙන් පවතිනවා නම් ගොඩක් සමයෝග ඇති වෙන හැකියාව අඩුයි. එතනදී අපි දවසට ලීටර් 3ක් වතුර බොන්න ඕනේ. අපි ගත්තොත් උදේ නැගිටිලා පස්සේ නැගිටලා කට හොදලා හිස් බඩ තමන්ගේ දෝතින් 4ක් වතුර බොනවා. පටන් ගන්න. ඔන්න ඇඟට යහපත්. රාත්‍රී නිින්දට කලින් වතුර ටිකක් බීලා පුදී ගන්නවා. අපි දවසේ දිනපතා අපි ඉන්න ප්‍රමාණය ලීටර් 3ක් අපි මේ බවනවා. ගොඩක් කට්ටිය කන ලීටර් 3ක් බොන්න බෑ කියලා. එක පැයකට අපි අඩු කෝප්පයක් බවනවා. පැයකට සෑය කණිවායෙන් අඩු කෝප්පයක් බවනවා. ඒ ලීටර් 3 නියමාකාරයෙන් කව වෙනවා. අපිට ඒක සම්පූර්ණ දවසට අවශ්‍ය ප්‍රමාණයට ඒක ලැබෙනවා. ඊට අමතරව අපිට පුළුවන් වතුරට අමතරව අපි ගන්නවා පාන වර්ග. ස්වභාවික පාන. ඊවස තම්පු වතුර, පොල්පා තම්පු වතුර, නෙල්ලියසක තම්පු වතුර, ඊයසේ බාලි තම්පු වතුර, කොත්තමල්ලි තම්පු වතුර. මෙන්න මේ ආදී වශයෙන් ස්වභාවික පාන වර්ග තියෙනවා. මෙන්න මේ පාන වර්ග අරගෙන අපේ ඇඟේ තියෙනා සම්පූර්ණ ජල පද්ධතිය ආරක්ෂා කරගත්තොත් මේ සමයෝග තියෙනවා මේ අවදානම අඩු වෙනවා. හරි. ඔව් ඉතින් මේ සමය රෝග පමණක් නෙමෙයි අපි මේ කතා කරන සියලුම රෝග සඳහා අපි අනුගමනය කළ යුතු නිවැරදි ආහාර රටාවක් තිබෙනවා. නිවැරදි චර්යා රටාවක් තිබෙනවා. විහරණ පද්ධතියක් තිබෙනවා. මේ සියල්ල ඒ ආකාරයෙන් සිදු කිරීම ඇත්තටම මේ රටේ ඉතිහාසය ගත්තට පස්සේ සිදුවෙමින් පැවතුනා සහ ඒ වෙනකොට අපිට කෘතිමව ලබාගත යුතු බෙහෙත් එහෙම නැත්නම් කිසිවක් තිබුණේ නැති කාලෙදී අපිට කියන්න පුළුවන් මේ රෝග සම්බන්ධව රෝග හට ගැනීමේ අඩු තත්ත්වයක්. නමුත් වර්තමානය වෙන විට හැම දිනාටම රෝග හටගනිමින් පවතිනවා සහ අපේ වයසක වයෝවෘද්ධ පිරිසට හැම කෙනාටම පාහේ යම් කිසි රෝගයක් පවතිනවා. සාමාන්‍ය තත්ත්වයට වඩා රෝග හට ගැනීමේ ප්‍රවණතාවයක් අපිට දකින්නට තිබෙනවා. විශේෂයෙන්ම වකුගඩු රෝග, පිළිකා රෝග, පිළිකා තත්ත්වයන්, ඒ වගේම දියවැඩියාව, තෙල් තැම්පත් වීම, ඊට පස්සේ ගෙඩි තත්ත්වයන්, ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු මේ රාශියක් හටගෙන තිබෙනවා. අපි මේ කාරණාවන් වල ආපස්සට හොයාගෙන ගියාට පස්සේ අපිට හේතු ටිකක් හොයාගන්න පුළුවන් ඇයි මේ රෝග ටික අපිට ඇති වෙලා තිබෙන්නේ කියලා. විශේෂයෙන්ම කායික රෝග. අපි බෝ නොවන රෝග සහ බෝ වන රෝග පිළිබඳවත් කතා කරනවා. එතකොට මෙන්න මේ හේතු ටික
ඇති වෙලා තිබෙන්නේ විශේෂයෙන්ම මේ අපේ ආහාර වැරදි ආහාර රටාවත් එක්ක. ඒ නිසා අපිට පුළුවන් නම් ස්වභාවික ගුණයට යන්නට නැවත අපේ මේ ඉතිහාසයේ පෙර පැවති ක්‍රමයට අපිට යන්නට පුළුවන් නම් අපි හිතනවා අනාගතයේදී අපිට රෝග වලින් වැළකී සිටින්නට පුළුවන් කියලා. අපි ඊළඟ පරම්පරාවන් නිරෝගී පරම්පරාවන් බවට බිහි කරන්නට පත් කරන්නට පුළුවන් මේ කියලා. ඉතින් අද දවසේ අපි හෙළසුව විශේෂයෙන් සමුගන්නවා. අපි අද මැදිරියට කැඳවා ගත්තේ මහරගම සොබාදහමේ ඖෂධ පියසෙත් ඒ වගේම හෝමාගම සෙත් ආයුර්වේද රෝහලේ ආයුර්වේද වෛද්‍ය වීරක් කොඩිගේ චතුරංග අල්විස් වෙද මහත්මයා මිහින්තලේ පොඩි වෙද මහත්මයා. ඉතින් ඔබට ස්තුතිවන්ත වෙනවා අයිබන් කියලා සමුදනවා. ස්තුතියි. ඉතින් අපි සූදානම් වෙන්නේ හෙළසුව විශේෂයෙන් සමුගන්නට ඔබට පුළුවන් ඔදා ඉරත් සමගින් රැඳෙන්නට.